හරි දරුවනේ. පේපරේ පළවෙනි ගාන සංඛ්‍යා රටාවේ ඊළඟ පද දෙක ලියන්න කියලා තියෙන්නේ. ඒකේ උත්තරේ ගන්න අපි දරුවෝ 26 24. මේකේ වෙලා තියෙන පුතේ දෙකෙන් දෙක අඩු වෙලා තියෙන්නේ. 26 24 කියන්නේ දෙකක් අඩුයි. ආයෙත් දෙකක් අඩුයි. ඊළඟ පද දෙක වෙන්නේ කීයද? 22කින් දෙකක් ගියම කීයද? 20. 20යි සහ අනිත් එක 18යි. ලකුණු දෙකයි. ඊළඟට දරුවනේ දෙවෙනි ගානේ තියෙන්නේ අංශක 45 අනුපූරකය. අනුපූරක කියන්නේ පුතේ 90 වෙනවා. 90 වෙන්න තව කීයක් අඩුයිද? එහෙනම් 90න් 45ක් අඩු කළාම උත්තරේ හම්බ වෙනවා 45යි කියලා. මේක තමයි පුතේ අනුපූරක කෝණය. ඊට පස්සේ පරිපූරක කෝණය. පරිපූරකය කියන්නේ පුතේ අංශක 180 වෙන්න කීයක් අඩුද කියන එක. එහෙනම් 180න් 45ක් අඩු කළාම උත්තරේ 135යි. ඒක තමයි පරිපූරක කෝණය. ලකුණු 1 1 2 දාගන්න. ඊළඟට දරුවනේ තුන්වෙනි ගානේ ඍණ 8 අඩු කිරීම ඍණ 2 අගය කීයද අහනවා. මේ වගේ අවස්ථාවක දරුවෝ අපිට ඍණ තියාගෙන උත්තර ගන්න බෑ. මේක හදා ගන්න ඕනේ. ඍණ 8 මෙතන හදා ගන්න පුළුවන් ඍණයි ඍණයි. ಗುಣ වුණාම ඍණයි ඍණයි ධන. ධන 2යි. ඍණ 8යි ධන 2යි. එහෙනම් දැන් උත්තරය ඍණ 8ට දෙකක් වෙන්න ඉපේ. උත්තරේ එන්නේ ඍණ 6යි. ලකුණු 2යි. හතරවෙනි ගාන පුතේ AB සරල රේඛාවක් නම් එහි යගය ඕගලන්ට පේනවා මේ AB කියලා කියන්නේ සරල රේඛාවක්. එහෙනම් මේ තියෙන්නේ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. එහෙනම් මේ කෝණ තුනේ එකතුව අංශක 180ක් වෙන්න ඕනේ. 3A කියන්නේ 180යි. 3A 3ෙන් බෙදන්න 180වත් 3ෙන් බෙදන්න A කියන්නේ අංශක 60යි. ලකුණු 2යි. පස්වෙනි ගාන පිරමීඩයක උඩු කොටස කපා ඉවත් කර සාදාගත් ඝන වස්තුවක් රූපයේ දැක්වේ. එහි ඇති දාර ගණන කිව්වහම පුතේ මෙන්න මෙහෙම ගන්න තියෙන්නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 12ක් තියෙනවා. ළමයි ඒ ගණන් ටික හරිද? හරි සර්. ඊළඟට 6 වෙනි ගානේ පුතේ 36 24 60 යන සංඛ්‍යාවල මහා පොදු සාධකය සොයන්න. මහා පොදු සාධකය කියන්නේ පුතේ මේ සංඛ්‍යා තුනම ඉතිරි නැතිව බෙදෙන විශාලම සංඛ්‍යාව. අපිට පුළුවන් ඒ උත්තරේ මෙහෙම ගන්න 36 24 60. අපි මේ කට්ටියම් බෙදමු දෙකෙන්. 36 දෙකෙන් බෙදුවොත් පුතේ 18යි. 24 දෙකෙන් බෙදුවොත් 12යි. 60 දෙකෙන් බෙදුවොත් 30යි. නැවත වරක් දෙකෙන් බෙදමු.
9යි 6යි 15යි. දැන් මේ ඔක්කොම දෙකෙන් බෙදෙන්නේ. ඔක්කොම බෙදමු 3ෙන්. මෙතන 3යි 6ට 2යි 15ට 5යි. පුතේ දැන් මේ ආපු අගයන් තුන එකම ඉලක්කමෙන් බෙදන්න බැහැ අපිට. ඒක අපි තනි ඉලක්කමෙන් බෙදන්න පුළුවන් වෙනකම් බෙදනවා. එතකොට මේ තියෙන්නේ මෙන්න මෙච්චරයි. ඒ කියන්නේ ඔය අගයන්ගෙන් විතරයි තුන් දෙනාම බෙදෙන්නේ. එහෙනම් ඒක තමයි මාපෝසා. මාපෝසා කියන්නේ පුතේ දෙවරක් 3 12. ළමයින්ට පැහැදිලිද ඒක? ඔව් ඔව් සර්. සර්. හරි. ඒ කියන්නේ සංඛ්‍යා 3ම ඉතිරි නැතුව බෙදෙන විශාලම සංඛ්‍යාව තමයි මහා පොදු සාධකය කියලා කියන්නේ. අපි බැලුවේ දැන් ඉලක්කම් තුන සංඛ්‍යා 3 ලියාගෙන ඒ සංඛ්‍යා 3 තනි ඉලක්කමෙන් බෙදන්න පුළුවන් අවස්ථා ටික බෙදෙනවා. දැන් අර අවසානට ආවේ 3 2 5. ඒ සංඛ්‍යා ටික තනි ඉලක්කයෙන් බෙදෙන්නේ නැහැ. එකෙන් තමයි බෙදෙන්නේ ඊට පස්සේ. හරි. 7 වෙනි ගාන එක්තරා නිවසක දිනක පරිභෝජනය සඳහා සහල් කිලෝ 2 ග්‍රෑම් 75ක් අවශ්‍ය වේ. සතියක් සඳහා. සතියක් කියන්නේ පුතේ දවස් 7ක්. එහෙනම් අපි කරන්න ඕනේ මේ දීලා තියෙන එක 7ෙන් ගුණ කරන්න ඕනේ. කිලෝ 2යි ග්‍රෑම් 75 කිලෝ 2යි ග්‍රෑම් 75 අපි ගුණ කරන්න ඕනේ 7ෙන්. මං ඉස්සරහෙන් බිඳුවක් දා ගන්නවා මේ 75 ගාව නැත්නම් ළමයි ඔක වරද්ද ගන්නවා. දැන් ගුණ කරනවා. 7 වරක් 5 35න් 5යි 3ක් ඉතුරුයි. 7 වරක් 7 49යි 49යි 3යි 52යි. මෙතන 525ක් එනවා. 7 වරක් 2 14යි. උත්තරේ එන්නේ පුතා සතිය සඳහා අවශ්‍ය වෙන්නේ කිලෝග්‍රෑම් 14යි ග්‍රෑම් 525යි. උත්තරේ හරිද පුතේ? හරි. ඊළඟ දරුවනේ 8 වෙනි ගාන ඍණ 5 3 වෙනි බලය කිව්වහම ඍණ 5 ගුණ කිරීම ඍණ 5 ගුණ කිරීම ඍණ 5. 5 වරක් 5 25යි 25 වරක් 5 125යි. ඍණයි ඍණයි ධන ධනයි ඍණයි ඍණ. ඍණ 125යි. නවවෙනි ගාන සවිදි ෂඩාශ්‍රයක සම්මිතික අක්ෂ ගණන කීයද අහනවා. ෂඩාශ්‍රයක සම්මිතික අක්ෂ ගණන පුතා 6ක් තියෙනවා නේද? බ්‍රහ්මක සම්මිතික ගණයත් ඒ ගානට සමානයි. 6ම තමයි. දහවෙනි ගාන ළමයෙකුට පාන් ගෙඩියකින් 4න් එකක් බැගින් ලබා දෙන්නේ නම් පාන් ගෙඩි 7ක් ළමුන් කී දෙනෙකුට දිය හැකිද අහනවා. අපි ඒක කරන්නේ පුතේ දැන් පාන් ගෙඩියකින් 4න් එකක්. එහෙනම් අපි කරන්නේ මොකද්ද? අපි කරන්නේ එහෙනම් පාන් 7 බෙදුවනම් හරි 4න් එකයි. ඒක ළමයි ගාන හම්බ වෙනවා. පාන් 7 ගුණ කරනවා 1න් 4. උත්තරේ කියලා තියෙන්නේ 4ක් 4 28යි. ළමුන් කීයකට පුළුවන් දරුවෝ 28 දෙනෙකුට ලබා දෙන්න පුළුවන්. ඒ උත්තරේ ආවද පුතේ? ඔව් සර්. ඔව් හරි. සර්. ඊළඟට 11 වෙනි ගාන ගුණිතය 1088යි. හැබැයි ඊළඟ එකේ තියෙන්නේ දශම ගණක් නේද? දැන් මේ දෙක ගුණ කළාම එන්න ඕනේ
0.6යි 4යි ගුණ කිරීම 1.7යි කියන්නේ දශම ස්ථාන නැත්තම් උත්තරේ 1088 තමයි. අපි කරන්නේ මේකේ දශම ස්ථාන වෙන් කරනවා. මේකේ දශම 1යි මේකේ දශම 2යි. ඔක්කොම දශම ස්ථාන තුනක් තියෙනවා. ඒ තුන අග ඉඳන් වෙන් කරනවා 1යි 2යි 3යි. උත්තරේ එන්නේ පුතා 1.08යි 8යි. 1.08යි 8යි තමයි උත්තරෙට එන්න ඕනේ. ඊළඟට දරුවනේ 12 ඒ බෙදීම 3 ධන 1 ඍණ 1 3 ඍණ 1 ඔන්න පළවෙනි පියවර. එතකොට ඒ බෙදීම 3 මේ කැපෙනවා කියලා කියන්නේ 2යි. ඊළඟට ඒ බෙදීම 3 වරක් 3 දෙවරක් 3. උත්තරේ පුතේ ඒ කියන්නේ 6යි. ලකුණු 2. ළමයි හරිද? මට ආවේ ඒ සමානයි 3 වෙනස. මොකද්ද? සර් මං කරේ සර් දැන් අර පළවෙනි ගාන සර් මේ 3ෙන් ගුණ කරාම මේ ඔක්කොම සංඛ්‍යා 3ෙන් ගුණ කරා සර්. ඊට පස්සේ අර 8 3ත් එක්ක අර පළවෙනි 3 ගැබුවා සර්. එතකොට එන්නේ ඒ ධන 3 සර්. මේ ඊට පස්සේ ඒ සමානයි ඒ ඍණ 1 9 3 කියලා දැම්මා. ඊට පස්සේ සමානයි 3 කියන ආයෙත්. ඔයා ගොඩක් ඒවා හරි. 9න් 3ක් ගියාම 3යිද? පුතා කියපු ආකාරයට නම් අග පියවර දක්වා හරි. මේ දක්වාම හරි. 9න් 3ක් ගියාම දාලා තින්නේ 6යි කියලා නෙමෙයි නේද? ඔයාට වැරද්ද තේරුණාද? පුතේ ඔව් සර්. 9න් 3ක් ගියාම 6යිනේ. නේද? තේරුණාද? හරි අදාළයි. ඔයා කියපු ආකාරයට මම හැදුවා මේ ඉතන ගාන බලන්න. පුතා ඒ කියපු ආකාරයෙන් තමයි හැදුවේ. එතකොට මේ තුනෙන් මේ සංඛ්‍යා දෙකම ගුණ වෙනවනේ. දැන් මෙතන තුන් වරක් ඒ බෙදීම තුන කියන්නේ කෙලින් මේ තුනම කැපෙනවා. ඊගාවේ කියන්නේ තුන් වරක් එක තුනයි. කියන එක. පැහැදිලි ළමයින්ට? හරි. එහෙමත් පුළුවන්. වඩා ලේසි අර මම මුලින් කරපු ක්‍රමයේ කරනවා හොඳයි. හරි. ඊළඟට වෙලෙන්දෙක් මිලදීගත් බිත්තර තොගයෙන් 108ක් බිඳුනි. ඉතිරි බිත්තර ගණන 276ක් නම් මිලදීගත් බිත්තර ගණන කීයද? එතකොට ඉතිරි බිත්තර දැන් බිඳුණු ගාන 108යි නම් ඉතිරි කීයක් තියනවද? 100ට 100න් 108ක් අඩු කළාම 192යි. එතකොට 192ක අගය කීයයිද? 276යි. අපි කරන්නේ 100ට එකක අගය හොයලා 276 බෙදෙනවා 92කින්. අපෙන් අහන්නේ 100ට 100ක අගය. මිලදීගත් බිත්තර ගන්න 276 92කින් බෙදලා ගුණ කරනවා 100. ඔච්චරයි. එතකොට උත්තරේ එනවා පුතේ මම මෙතන කිරීම ගන්නම් 100ට 100ක අගය කියන්නේ 276 92කින් බෙදලා 100ෙන් ගුණ කරනවා. මේකට එන්නේ පුතා 92ට 92 ඒවා 1යි 276ට 92 ඒවා 3යි. එතකොට මිලදී අරන් තියෙන බිත්තර ගන්නවා පුතේ 3 වරක් 100 300.
300ක් ආවා නම් හරි උත්තරේ. අ 14 වෙනි ගාන AB හා CD සරල රේඛාවේ x අගය සොයන්න කියලා දෙනවා x සහ y. එතන පුතේ x අගය පහසුවෙන් පේන නැති ඔයගලන්ට දැන් x ධන මෙතන 90 නේ තියෙන්නේ. x ධන 90 කියන්නේ 180යි. අපිට ඒකෙන් පුළුවන් x ධන 90 ඍණ 90 180න් 90ක් අඩු කළාම x කියන්නේ අංශක 90යි කියලා දාන්න. ලකුණු 1යි. ඊළඟට y වල අගය හොයන්නේ y සහ 60 එකතුව අංශක 90යි. ප්‍රතිමුඛ වන්න මේ තියෙන්නේ. එහෙනම් y ධන 60 ඍණ 60 90 ඍණ 60 y කියන්නේ අංශක 30යි. ළමයි ඒක හරිද? හරි සර්. right. හරි සර්. 15 වෙනි ගාන PQR ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්නලු. එහෙනම් පුතේ අපි දන්නවා ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නේ භාගය ගුණ කිරීම, ආධාරකය ගුණ කිරීම, ලම්බ උස. මෙතන ආධාරකයේ වශයෙන් අපි ගන්න පුතේ 10. මෙතින් PR කියන එක. ලම්බ උස වශයෙන් ගන්න අපි 8. එතකොට PQR ත්‍රිකෝණයේ වර්ගඵලයේ භාගය ගුණ කිරීම 10 වරක් 8. 10 වරක් 8 80යි දෙකෙන් බෙදුවාම 40ක් තමයි උත්තරයට එන්නේ. වර්ග සෙන්ටිමීටර. දහසය වෙනි ගාන ලංකාව ඔව් කියන පුතේ. සර් ඔය වගේ ගානක සර් දැන් අර මේ ඔකේ අර ආධාරකයේ හැම මේ දුර දීලා නැතුව අර මේ වර්ගඵලය දීලා හොයන්න කියන්නේ සර්. එතකොට සර් අකුරක් දාගෙන එතකොටත් අර දැන් යට මේ භාග කියන එක මේ දෙකෙන් වැඩි කරනවා නිසා ඉස්සරහා සංඛ්‍යාව වලින් එතකොට ඔක්කොම සංඛ්‍යා වලින් ගුණ කරනවද? ඔව්. භාගය ඉවත් කරන්න තිබ්බහම ගුණ කරතයි දෙපැත්තම. ඒතකොට දෙපැත්තම උලහන සිද්ධ වෙනවා. හරිද? එතකොට එක පැත්තක තියෙන ඔක්කොම ගුණ කරලා නෑ නේද සර්? එක පැත්තක එකයි නේද? දැන් මේ වගේ ගණන් වල අපිට අගය හොයන්න આવොත් ඒ කියන්නේ ලම්බ උස හරි ආධාරකය හරි අපෙන් අහලා තියෙනවා නම් අපිට දෙපැත්තම එකම සංඛ්‍යාවෙන් ගුණ කරලා ගන්න පුළුවන්. නැත්නම් එක පැත්තක දැන් සුළු කරලා බෙදන්නත් පුළුවන්. දෙපැත්තම එකම සංඛ්‍යාවෙන් ගුණ කරන්න තියෙන අවස්ථාවක් තියෙනවා. දැන් ඔය දෙකේ ඉලක්කම ප්‍රශ්නේ තියෙන්නේ. සමහර වෙලාවට දෙකේ ඉලක්කම ඉවත් වෙනවා බෙදිලි කරලා. තියෙන සංඛ්‍යාව දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් නම් ලම්බ උස හරි ආධාරකය හරි අපිට මේ පැත්ත සුළු කරලා උත්තරය ගත හැකියි. එතකොට භාගයක් ලැබෙන්නේ නැහැ. නමුත් බෙදෙන නැති සංඛ්‍යාවක් තිබ්බොත් අපිට සිද්ධ දැන් මේ සංඛ්‍යාව වගේ නම් අපිට බෙදෙන සංඛ්‍යාවක් ඇවිත් තියෙන්නේ මේ. දැන් 10 දෙකෙන් බෙදෙනවා 8ක් දෙකෙන් බෙදෙනවා. ඒ හින්දා ගැටලුවක් නැහැ. හරිද? අපි හිම ගානක් අහම සාකච්ඡා කරමු. හොඳයි 16 වෙනි එක ශ්‍රී ලංකාව ධන පහමාර කාල කලාපයටත් ඕස්ට්‍රේලියාව 10 කාල කලාපයටත් අයත් වන්නේ නම් ඕස්ට්‍රේලියාවේ වේලාව 5:03යි නැත්නම් 15:30 වන විට ශ්‍රී ලංකාවේ වේලාව තමයි අහන්නේ. මම මේකේ ඔක්කොම අඳින්නේ නැහැ පුතා. දැන් අපි ගමු 1 2 3 4 5 6 7 8 9 10. දැන් එතකොට මෙතන ඕස්ට්‍රේලියාවේ වෙලාව තමයි දැන් දීලා තියෙන්නේ. කීයද වෙලාව? 3:30යි. 15:30යි. අපි ඉන්නේ දරුවනේ පැය පහමාරේ. ඉතින් පහමාර කාලක අපි ඉන්නේ මෙතන. එතකොට
ඔස්ට්‍රේලියාවේ ඉඳන් බලනකොට අපි පැය 5මාරක් අඩුවෙන් තමයි අපේ ඔරලෝසු වේලාව තියෙන්නේ. පැය 5මාරක් අඩුවෙන්. අපි යන් එහෙනම් 3:30 නැත්නම් 15:30. පෙන්නහම 14:30. 13:30. 12:30. 11:30. 11:30න් භාගයක් ගියාම කීයද දරුවෝ? වෙලාව කීයද? 11යි. 11යි. මෙතන වෙලාව 11යි එන්න ඕනේ. හරිද? ශ්‍රී ලංකාවේ වෙලාව. උත්තරේ 11යි. ඔන්න මේ සංඛ්‍යා රේඛාව භාවිතයෙන් උත්තරේ ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙහිමත් පුළුවන්. මෙතන එන්නේ උත්තරේ 15:30 නේ ඒ රටේ වෙලාව. අපි එකකින් අඩු කරනවා ශ්‍රී ලංකාවත් ඕස්ට්‍රේලියාවත් අතර කාල කලාප වෙනස වෙන්නේ 10න් 5මාරක් ගියම 4මාරයි. පැය 4මාරක් අඩු කරනවා. 30න් 30ක් බිඳුවයි 15න් 4ක් 11යි. එහෙම ගන්නත් පුළුවන්. ඔය ක්‍රම දෙකකින් කොහෙන් ගත්තත් උත්තරේ එනවා. හරි. ළමයි හරි නේද? හරි හොඳයි. 17 8න් 5 පරස්පරය ලියනවා කියන්නේ උඩ යට මාරු කරලා ලියනවා. පරස්පරය කියන්නේ කීයද? 5න් 8යි. ලකුණු 2යි. පරස්පරය කියන්නේ 5න් 8යි. සර් ඔක මේ 1යි 5න් 3 ලිව්වොත් හරිද? කමක් නැහැ. 1යි 5න් 3 ලකුණු දෙන්න. හරි. ඊළඟට පැත්තක දිග සෙන්ටිමීටර 3ක් වූ ඝනකයක මුළු පෘෂ්ඨ වර්ගඵලය තමයි යහන්නේ. පැත්තක දිග 3ක් වූ ඝනකයක මුළු පෘෂ්ඨ වර්ගඵලය. පුතේ ඝනකයක් කිව්වහම ඝනකයේ මුහුණතක හැඩය සමහදුරස්ත්‍රාකාරයි. ඝනකයක දැන් පැත්තක දිග 3යිලු. එහෙනම් පුතේ එක මුහුණතක වර්ගඵලය කීයද? 9. මුහුණතක වර්ගඵලය වෙන්නේ 3 වරක් 3 9යි. වර්ග සෙන්ටිමීටර 9යි. ඝනකය කියන්නේ මුහුණත් කීයක් තියෙනවද? 6. මුහුණත් 6ක වර්ගඵලය වෙන්නේ 9 ඒව 6ක්. එහෙනම් උත්තරේ කීයද? 9 වරක් 6 54යි. සර් මගේ ඕනේ පෙන්නන්නේ නැහැ. වර්ග ඔය ප්‍රශ්න සෙන්ටිමීටර ටික. 54. මොකද්ද? 18 ඉඳන් පෙන්නන්නේ නැහැ සර්. 17 ඉඳන් වෙනන්නේ නැහැ කිව්වේ? කළු පාටලා ඒ ටික. ඊට එතනින් එහාට ආයෙ තියෙනවා. ඉස්සෙන් එහාට ඊට පස්සේ පළවෙනි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒක කපලා. මොමම තියෙනවා. චුට්ටක් ඉන්නවා ඩවුන්ලෝඩ් නොවෙ දැන් ඒකයි වෙලා තියෙන්නේ. හරි. එහෙම වෙන්නේ හොඳේ. ඩවුන්ලෝඩ් නැති හින්දා. අනික කෙනෙක් ප්‍රශ්න නැහැ නේද? නෑ සර්. ආයක තමයි. ඒ බ්ලැක් ස්ක්‍රීන් වෙන්නේ සිග්නල් ප්‍රශ්නයක් ඉන්න හොඳේ. 19 වෙනි එක 136 භාගයක් ලෙස ලියන්නලු. 136 කියන්නේ 100න් 36. දැන් මෙහෙම ලියුවොත් ලකුණු එකක් හම්බ වෙනවා. මේක සරලම ආකාරයෙන් දක්වන්න ඕනි. සරලම ආකාරයෙන් දක්වද්දි මේක 4ෙන් බෙදුවා නම් හරි. 100ට 4 වරක් නම් 25යි. 36ට 4 වරක් 9යි. 25න් 9 ආව නම් ලකුණු දෙකම හම්බ වෙනවා. හරිද දරුවනේ? හරි. ඊළඟට අභිශුන්‍ය කුලකයක් සඳහා උදාහරණයක් මොනවාද? අභිශුන්‍ය කියන්නේ අවයව නැති කුලක. එකත් හතරත් ඇති පහේ ගුණාකාර. අන්න එකත් හතරත් අතර පහේ ගුණාකාර. මං කියලා දුන්න ළමයින්ට පියාඹන ඉබ්බෝ නේද? පියාඹන මිනිසුන් අතු බෙදෙන තාල වර්ගයට අයත් ගස් අභිශුන්‍ය කුලක වශයෙන් ගන්න පුළුවන්. ඔව් තව කියන්න දරුවෝ තියෙනවා. හෙලෝ
එකත් 9ක් අතර 10 ගුණක් එකත් 9ක් 10 ගුණක්. හරි කමක් නෑ. හරි. මේ උත්තරේ ලකුණු 2යි. පුතාලා 40න් දාගන්න ලකුණු කීයක් ලබා ගත්තද කියලා. සර් පොඩ්ඩක් 10 වෙනි ගාන පෙන්නන්න. හරි සර්. හොඳයි. සර් මට කරන්න බැරි වුණානේ කළු පාටලා තියෙන ටික. හරි. ඒක බලමු දැන් මම උත්තර පත්‍රේ දාන්න අන්තිමට. බලමු හොඳයි. right. ඔයාලට උත්තර ටික බලා ගන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ කියන එක ඇහෙනවනේ. හරි. ඒ කියන්නේ මේ පුතා WhatsApp එකට දාපුද සර්? පේපරේ හම්බුනේ නැද්ද? ඔයා බැලුවේ අන්තිම දාපෙකින්ද පේපරේ? මුලින් දාපෙකින්ද? මම පේපරේ දෙපාරක් ෂෙයා කරලා දෙනවනේ. ඒකෙන් බලුවද? අනිත් හැමෝටම පේපරේ සම්පූර්ණයෙන් පෙවුණා නේද? ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. හරි. ඔව් මටත් පේපරේ ගානටම පේනවා. මම දැන් පේපරේ දිගරන් ඉන්නේ. හරි. බලමු. දෙවෙනි කොටසේ පළවෙනි ගාන. පන්ති කාමරයේදී ප්‍රතිශත භාග අනුපාත සම්බන්ධව සකස් කළ බිත්ති පුවත්පතකට තොරතුරු ඉදිරිපත් කළ ආකාරය සිහිපත් කරමින් පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. නිෂාදි රුපියල් 24000ක් යොදවා මල්පැල ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. ඊට මාස 8කට පසු සමාදි රුපියල් 48000ක් යොදමින් ව්‍යාපාරයට සම්බන්ධ වන ලදී. නිෂාදි මුදල් යොද වූ කාලය කීයද අහන. කීයද? මාස 12යි. සමාධි මුදල් යොද වූ කාලය වෙන්නේ කීයද? මාස 4යි. මාස 4යි. ලකුණයි හොඳයි 12 ලිව්වට 1යි මේක ලිව්වට 1යි. ඊළඟට අහනවා වසරකට පසු ඔවුන් දෙදෙනාට ලාභ බෙදිය යුතු අනුපාතය. අපි දන්නවා සාමාන්‍යයෙන් ලාභය බෙදන්න ඕනේ යෙදූ මුදල් සහ කාලය භාවිතයෙන්. යෙදූ මුදලට සහ කාලයට අනුව තමයි බෙදන්න ඕනේ. එතකොට නිෂාදී සමාධි. මම මේ කරන්නේ තුන්වෙනි කොටස. නිෂාදි සමාධි. නිෂාදි යෙදූ මුදල් රුපියල් 24000යි. කාලය මාස 12යි. සමාධි යෙදුවේ 48000යි. කාලය මාස 4යි. පළවෙනි පියවර වශයෙන් මම මේ අගයන් දෙකම බෙදන්නම් 1000න්. අර සරලම ආකාරයෙන් දක්ව ගන්න එපා. 1000න් බෙදන්න. මේකට මේ කැපෙනවා. මෙතන එනවා 24 වරක් 12. අනුපාත 48 වරක් 4. අර හදිස්සි වෙලා බෙදන්න යන්න, කියන්නේ සුළු කරන්න යන්න එපා මේ අගයන් ටික. බෙදෙන ඒවා බෙදාගත්තාම ලේසි. 12න් බෙදමු. මෙතන 24 අනුපාත 48ට 12 ඒවා 4යි 4ක් 4. අපිට දැන් බෙදත හැකි දෙපැත්තම 8න් බෙදමුකෝ. 8 වරක් නම් 3යි. මේකට 8 වරක් නම් 2යි. මෙහෙම උත්තරයද පුතේ ආවේ? හෙලෝ. ඔව් සර්. හරි. ලකුණු 2යි. ඔව්. ඊළඟට ඒකේ 4 වෙනි කොටස මල්පැල ව්‍යාපාරයෙන් වසර අවසානයේදී ලැබුණු ලාභ මුදල රුපියල් 30000ක් නම් දෙදෙනාට ලැබුණු ලාභ මුදල වෙන වෙනම සොයන්න. එතකොට නිෂාදිට හම්බෙන්න ඕනේ කීයද? 30000න් මුළු ගාන වෙන්නේ 5යි. 5න් 3ක් නිෂාදිට. එහෙනම් අපි කරන්නේ මොකද්ද? ඔන්නම් 30000 ගණනක් කියන්නේ 90000යි.
5න් බෙදුවා නම් හරි. ඒතර උත්තරේ එන්නේ 9ට 5 වරක් 1යි 40ට 5 වරක් 8යි. නිෂාදිට ලාභය රුපියල් 18000යි. ආවද? ඔව් සර්. ඊළඟට සමාධිට හම් වෙනවා පුතා අපිට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි 30000 ගුණ කිරීම 5න් 2. එහෙම නැත්නම් 30000න් 18000ක් අඩු කළා නම් හරි. ක්‍රම දෙකකින්ම හොයත හැකියි. උත්තරේ එන්නේ 12000යි. සමාධිට ආපු ගාන 12000ද? ඔව් සර්. හරි. නිෂාදී ගාන හෙවට 2යි සමාධි ගාන හෙවට 2යි. ඊළඟට පස්වෙනි එක අහනවා නිෂාදි ලැබූ ලාභ මුදල යෙදූ මුදලෙන් භාගයක් ලෙස. නිෂාදි ලැබූ ලාභ මුදල යෙදූ මුදලෙන් භාගයක් ලෙස. එහෙනම් එයා යෙදුවේ 48000යි. එයාට ලැබුණේ 12000යි. සර් නිෂාදි. සෝරි. මම මේ දැම්මේ කවුද? සමාධි මේ නිෂාදි ලැබුවේ කීයද? 18000යි නේ. 18000යි. නිෂාදි යෙදුවේ 24000යි. මම ආයෙ ලියන්නම්. නිෂාදි යෙදුවේ 24000යි. ලැබුණේ 18000ක්. එතකොට මේ බිඳුනට බිඳුන කැපිලා 24න් 18යි. දෙන්නම 6න් බෙදුවොත් 6 වරක් 4යි 6 වරක් 3යි. නිෂාදිට හම්බෙලා තියෙනවා 4න් 3ක්. හරිද දරුවනේ? හරි සර්. හරි. සරලමාකාරයෙන් තියෙන්න ඕනේ. 4න් 3 කියන සරලමාකාරයෙන් උත්තරේ තියෙන්න ඕනේ. right. ඊළඟට පස්වෙනි එක හරි 6 වෙනි එක. නිෂාදි ලැබූ ලාභය ප්‍රතිශතයක් ලෙස. එහෙනම් හරි ලේසි. 4න් 3 ගුණ කරනවා 100%. කියන්නේ 100ට 300 බෙදීම 4 උත්තරේ එන්නේ 175යි. එහෙම උත්තරයක් ආවද? ඔව් සර්. ළමයි එක ලියාගෙන ඉවර නම් මට පුළුවන් අනිත් කොටස යන්න. හරි සර්. ඊළඟට රස කැවිලි වර්ගයක් නිෂ්පාදනය කිරීමේදී පිටි සීනි බටර් මිශ්‍ර කරන අනුපාතය පහසු සඳහන් කරන ආකාරයට වේ. අහන්නේ පිටි සීනි බටර් අනුපාතය. පිටි අනුපාත සීනි අනුපාත බටර්. මෙතන තියෙන්නේ පිටි සීනි 4ට 1යි අනුපාතය. සීනි බටර් 3ට 2යි. අපිට පුළුවන් zigzag ක්‍රමෙන් කරන්න නේද? ඕගලන්ට උත්තරය මෙහෙම නැද්ද? 12 3 2 එහෙම දාන්න. ඔව් සර්. ලකුණු 3යි. ලකුණු 16න් දාගන්න කීය ලකුණු කියලා ෆස්ට් එක. ඊළඟ දරුවනේ දෙවෙනි ගාන විසඳන්න තියෙන්නේ. මම මෙතන කරන්නම් පළවෙනි ගාන. 5 වරක් y ධන 2 සමානයි 50. පළවෙනි පියවර වශයෙන් මම දෙපැත්තම 5න් බෙදනවා. උත්තරේ y ධන 2 සමානයි 10යි. y ධන 2 ඍණ 2 10 ඍණ 2 y කියන්නේ 8යි. හරිද? මම මේ කලේ පළව පියවර වශයෙන් බෙදලා කරන එක. දෙපැත්තම බෙදුවා පහින්. ඔය ගානම මට පුළුවන් මෙන්න මේ ආකාරයෙන් කරන්න. පළවෙනි පියවර වශයෙන් මම වරහන් ඉවත් කළා කළොත් එන්නේ මෙහෙම උත්තරයක්.
වරහන් ඉවත් කරනවා. 5y ධන 10 සමානයි 50. 5y ධන 10 ඍණ 10. 50 ඍණ 10. 5y කියන්නේ 40යි. ඊළඟට 5y 5න් බෙදෙනවා 40ත් 5න් බෙදෙනවා. y කියන්නේ 8යි. ඔය ක්‍රම දෙකෙන් කොයි ක්‍රමෙන් හරි උත්තරය ගත්තා නම් හරි. තමයි පැහැදිලිද? සර් ඔව්. සර් අර පළවෙනි ගානේ 6 වෙනි එකේ අහලා තියෙන්නේ නිසාදු නබෝ ලාභේ ප්‍රතිවිතයන් ලෙස ලියන්න කියනනේ. එතකොට සර් යෙදෝ මුදලෙන් නෙමෙයි නේද? ලාභයෙන් නේද? ඒ කියන්නේ 30000න් නේද දාන්න ඕනේ. සාමාන්‍යයෙන් ලාභයක් බලන්නේ පුතා යෙදු මුදලෙන් තමයි. හරිද? යොදපු ගාණෙන් කීයක් ලාභ ගන්න අපි? හරි. ඊළඟට දෙවෙනි ගාණේකේ අගය සොයන්න තියෙනවා 54.24 බෙදෙනවා පුතා 0.4. අපි කරන්නේ මේකේ මේ දෙකම ගුණ කරමු 10න්. උඩ එනවා 542.4 යට එනවා 4. දැන් ඉතින් 542.4 4ෙන් බෙදමු. 5ට 1යි 14ට 3යි 12යි 22ට 7යි 21යි 14ට 3යි එතෙන්ට 7 ගාඩ 5 නෙමෙයි දෙන්නේ. ඔව් සර් 35.6 මම මේක බෙදලා පෙන්නන්න. ඔන්න මෙතන මම කරන්නම් 542.4 4ෙන් බෙදෙනවා. 5ට 4 ඒවා 1යි 4යි ඉතිරි 1යි 14ට 3යි 12යි ඉතිරි 2යි 22ට 4ක් 5යි තියෙන්නේ 20යි ඉතිරි 2යි මෙතන 4 5ට ගන්න විතර තියාගන්නවා 24ට 4ක් 6යි 135.6ක් තමයි උත්තරට එන්න ඕනේ. ඔයගොල්ලෝ කිව්වා හරි. හරිනේ පුතාලා? හරි සර්. හරි. ඊළඟ ගානේ තුන්වෙනි කොටස 4ix වාරයක් x ඍණ 5 අඩු කිරීම 2ix වාරයක් x ධන 8 සුළු කරන තමයි තියෙන්නේ. මෙතන ඉන්නේ පුතා වරහන් ඉවත් කළාම කීයද? 4ix වර්ග 4යි x වර්ග ඍණ 20ix ඍණ 2ix වර්ග ඍණ 16ix. උත්තරේ එන්නේ 4ix වර්ගයෙන් 20යි 2ix වර්ග අඩු කරාම උත්තරේ එන්නේ පුතා 8යි අඩු කරන්නදී 4ෙන් 2ක් ගියාම 2යි 2ix වර්ගය මෙතන ඍණ 20යි ඍණ 16යි කියන්නේ ඍණ 36යි. මෙහෙම එකක් ආවොත් උත්තරේ ඔව් සර්. ලකුණු 2යි. ඊළඟට දරුවනේ 4 වෙනි කොටස x සමානයි 2යි y සමානයි 1යි z සමානයි ඍණ 1 වන විට අගය හොයන්න තියෙන්නේ 2ix ඍණ 3y ධන 5y z කියන එකේ. එතකොට මෙතන එන්නේ දෙවරක් x
x කියන්නේ පුතේ 2යි. අඩු කිරීම 3 වරක් 1. එකතු කිරීම 5 වරක් ඍණ 2. ඔන්නෝම අගයන් ටික ලියාගමු. 2 වරක් 2 4යි. ඍණ 3යි. 5 වරක් 2 10යි ලකුණ ඍණ 10යි. මේකේ උත්තරේ එනවා පුතේ 4න් 3ක් ගියාම 1යි. 1 ඍණ 10 කියන්නේ දරුවෝ අවසාන උත්තරේ එන්න ඕනේ ඍණ 9ක් කියලා. ළමයින්ට ආවේ මෙහෙම උත්තරයක්ද? ඔව් සර්. ඔව් සර්. ලකුණු 2යි. පස්වෙනි කොටස 576 ප්‍රථමක සාධකවල ගුණිතයක් වශයෙන් අපි කරන්නේ මෙහෙමයි 576 අරගෙන අපි බෙදනවා. දෙකෙන් බෙදමු. දෙවරක් නම් 2යි 4යි 14 දෙවරක් 8යි 16යි 8යි 288. ආයි දෙකෙන් 144යි. ආයි දෙකෙන් 72යි. නැවතත් දෙකෙන් 36යි. නැවතත් දෙකෙන් 18යි. නැවතත් දෙකෙන් 9යි. 9 නම් දෙකෙන් බෑ. 9 කියන්නේ දෙකෙන් බෙදෙන්නේ නැහැ 3ෙන් බෙදෙනවා. 3ෙන් 3යි. ආයි 3ෙන් 1යි. එතකොට බෙදුවොත් එන්නේ මෙන්න මේ ආකාරයට. ඒ කියන්නේ දරුවනේ 576 කියන එක අපිට ලියන්න පුළුවන් 576 අපිට ලියන්න පුළුවන් කොහොමද? දෙකේ ඒවා කීයක් එනවද දරුවෝ? 6ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි. දෙකේ ඒවා 6කුයි තුනේ ඒවා 2කුයි. හයයි තුනේ ඒවා 2යි. එතන ඉඳ මදි හින්දා මම මෙතනින් ලියන්නම් උඩින් 576 කියන්නේ දෙවරක් 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 2යි 3 වරක් 3යි. ඔච්චරයි. හරිද දරුවනේ? හරි. හරි. ඊට පස්සේ පුතේ අහනවා 6 වෙනි කොටස ඒකට ලකුණු 2යි. 6 වෙනි කොටසේ අහනවා වර්ගමූලය 576 වර්ගමූලය. 6 වෙනි කොටසේ. මම ඒක වෙනස් පාටකින් කරන්න නැත්නම් මෙතන පැටලෙනවා වගේ හින්දා. එතකොට පුතේ මට පුළුවන් වෙන්න ඕනේ මේ කොටස් තුන. ඒ කියන්නේ 576 වර්ගමූලය අහනකොට මේ තියෙන අගයන් ටික දෙකේ බල වශයෙන්ම ලියා ගන්නවා මෙහෙම. 576 මූලය කියන්නේ මම ලියනවා 2 2 2 2 2 3 2. ඔහොම ලියලා වර්ගමූල ලකුණු දානවා. ඒත් උත්තරේ එන්නේ පුතා දෙකේ ඉලක්කම ඉවත් වෙලා වර්ගය ඉවත් වෙලා දෙවරක් 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 3. උත්තරේ එන්නේ 24ක් කියලා. 576 වර්ගමූලය. ඕක තමයි උත්තරේ. මේකට ලකුණු 1යි දෙන්නේ. 11න් දාගෙන ලකුණු කීයද කියලා. හරිද දරුවනේ? හරි සර්. හරි. තුන්වෙනි ගාන සමහතුරාශ්‍රයක පරිමිතිය 36ක් වේ. සමහතුරාශ්‍රයේ පාදයක දිග. හරි ලේසි. ඒ කොටසේ පළවෙනියට අපි කරන්න ඕනේ 36 බෙදන්න ඕනේ කීයෙන්ද? 4න්. උත්තරේ එනවා 9ක් කියලා. සෙන්ටිමීටර් 9 තිබ්බනම් ලකුණු 2යි. ඊළඟට එයට පරිමිතියෙන් සමාන සමපාත ත්‍රිකෝණයක පාදයක දිග අහනවා. එතකොට පරිමිතියෙන් සමාන නම් ඔව් 36 බෙදන්න 3යි 12යි සෙන්ටිමීටර්. ලකුණු 2යි. තුන්වෙනි එක සමහතුරාශ්‍රයේ පරිමිතියට සමාන පරිමිතියෙන් යුත් සමද්වීපාත් ත්‍රිකෝණයක පාදවල දිග සඳහා සුදුසු අගයන් 3ක් ලියන්න කියලා කියනවා. කියන්නේ සමාන අගයන් දෙකකුයි වෙනස් අගයකුයි. හරි. ඒක ලියද්දි මෙන්න මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. කුඩා පාද දෙකේ එකතුව විශාල පාදයට වඩා දිගින් වැඩි වෙන්න ඕනේ.
නැත්තම් ත්‍රිකෝණ අඳින්න බෑ. හරිද? ත්‍රිකෝණයක් අඳිනවා නම් අනිවාර්යෙන් සමාන පාද නැත්නම් කෙටි පාද දෙකේ එකතුව දිගින් වැඩි පාදයට වඩා වැඩි වෙන්න ඕනේ. නැත්තම් ත්‍රිකෝණයක් නිර්මාණය කර නොහැකියි. 14 cm 14 cm 8 cm හරි බලමු. එක එක අගයන් යුගල දාන්න පුළුවන්. දැන් මම මේ පුතා කිව්වේ ලියන්නම් 14යි 14යි 8යි. මේක නිර්මාණය කරන්න පුළුවන් ඇත්තටම. හේතුව අපි ගත්තොත් විශාලම එක්කන 14 වෙන්නේ. අනිත් දෙකේ එකතුව 14ට වඩා වැඩි. අඳින්න පුළුවන්. තමන් බලන්න තමන් ලියපු අගයන් ටිකෙන් එහෙම ගන්න පුළුවන්ද කියලා. ඊළඟට දරුවෝ තව පුළුවන් මෙහෙම. 15යි cm 15යි cm 6යි cm මේකත් ඇඳ හැකි. හරිද? 12 ගන්න බෑ. 12 ගත්තොත් ඒ සමාන වෙනවනේ සම්පාද වෙන. 11යි cm 11යි cm මේකත් බලන්න. 11යි cm 11යි cm අනිත් පාදය ගත්තොත් මෙතන 22යි 22යි අතන එනවා 8යි 6යි 14යි. දැන් මේක ගත්තොත් පුතා අඳින්න පුළුවන්ද කියන්නේ? පුළුවන්. ඊගාව එක 10යි 16යි මේකත් ඇඳ හැකි. හරිද? ඊළඟට 9යි 18යි 18යි මේක ඇඳ හැකිද? බෑ සර්. මේක අඳින්න බෑ. මම යා අඳින්න බැරි අවස්ථාවක් පෙන්වන්න තමයි කළේ. හොඳයි. මේක ඇඳිය නොහැකි අවස්ථාවක්. 16යි 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 16 පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. ඒ කියන්නේ අනිවාර්යෙන් කෙටි පාද දෙකක එකතුව දිග පාදයට වඩා වැඩි වෙන්න ඕනේ. කියන්න පුතේ. 13යි 13යි 10යි හරිද? 13 13 26යි 26යි 10යි 36යි. බලන්න ඒක. පුළුවන් නේ? පුළුවන්. හැමතිස්සෙම බලන්න මෙහෙමයි. බලන්නේ කොහොමද? විශාලම් පාද ත්‍රිකෝණයේ තියෙන විශාලම් පාදයේ අගය අනික් පාද දෙකේ එකතුවට වඩා වැඩිද බලන්න. කියන්නේ අඩුද බලන්න මේටි. දැන් මේකේ විශාලම් පාද 14යි කුඩා පාද දෙකේ එකතුව තියෙන අනික් පාද දෙකේ එකතුව තියෙන 22යි. එහෙනම් 14ට වඩා වැඩි. පුළුවන් අඳින්න. මේවා හැකියේ. මේක නොහැකි වෙන්න හේතුව බලන්න විශාලම් පාද 18යි කුඩා පාද දෙකේ එකතුව ගත්තාම 18යි. ඒක අඳින්න බෑ. සමාන වුණත් අඳින්න බෑ. හරි නේ පුතා? අනික් පාද දෙකේ එකතුව දිගින් වැඩිම පාදයට වඩා වැඩි වෙන්න ඕනේ. නැත්තම් අඳින්න බෑ. රයිට්. ඊළඟට අගයන් 3යි ලියන්න කිව්වේ මම 5ක්ම ලියලා තියෙනවා. හරි. ලකුණු 2යි. ඊළඟට එයට සමාන පරිමිතියෙන් යුත් ඍජුකෝණාශ්‍රයක දිග හා පළල සඳහා අගයන් 2ක් ලියන්නලු. ඍජුකෝණාශ්‍රයක්. ඍජුකෝණාශ්‍රයක් ගත්තාම ඔව් දිග පළල දරුවනේ පරිමිතිය 36 නම් දිග පළල එකතුව කීයක් වෙන්න ඕනේද ඍජුකෝණාශ්‍රය? හෙලෝ පරිමිතිය 36 නම් ඔව් 18යිනේ. 18 ලැබෙන්න අගයන් ලිව්වා නම් හරි. ඒ කියන්නේ මෙහෙම 17යි 1යි. ඕනෑ තරම් ලියද හැකි හොඳේ. 16යි 2යි. 15යි 3යි. 10යි 8යි. ඔව් මෙතන තව අඩු කරමින් යන 14යි 4යි. 12යි 6යි 13යි 5යි. 12යි 6යි. තේරෙනවනේ පුතේ? තව ලියත හැකිද? ඊළඟට 12යි 6යි 11යි 7යි. ඔහොම ලියන් යන්න ඉච්චර. ඕනෑ තරම් ලියත හැකි. ඕකෙන් අගයන් යුගල දෙකයි යහන්නේ.
ඊළඟ ගාන රූපයේ පරිමිතිය සොයන්න කියලා තියෙන්නේ. 8 ඒවා තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6ක්. 8 වරක් 6. උත්තරේ 48යි. ආවද පුතේ? පරිමිතිය? ඔව් සර්. හරි. 48 හෙව්වට ලකුණු 3යි. 11න් දාගන්න කීයද කියලා. අපි දැන් යමු ඊළඟ ගානට. අවයව ගාන 5ක් වන කුලකයක් ලියන්න කියලා තියෙනවා. ඒ කැමති එකක් ලියන්න. හරිද? කුලකය ලියන්න ඕනේ ආකාරය කියලාත් නැති හින්දා අවයව වශයෙන් ලිව්වත් කමක් නැහැ. කුලකයක් ලියන්නයි තියෙන්නේ. එකත් 26 අතර පහේ ගුණාකාර. ඔව්. එකත් 27 අතර පහේ ගුණාකාර. නැත්තම් ඉංග්‍රීසි හෝඩියේ ස්වර. ඔය වගේ ඒවා ගන්න පුළුවන්. ඒ ලියන්න ඕනේ ආකාරයක් දක්වලා නැති හින්දා ඒ කියන්නේ නිශ්චිත පොදු ලක්ෂණයේ 90ද එහෙම නැත්නම් අවයවයද එහෙම කියලා නෑ ඒකේ. ළමයි හරි නේද? හෙලෝ. හරි. B කුලකයේ අවයව ලියන්න කියනවා. K A T H කහ හතර ගමනේ K A T H R G M B කුලකයේ අවයව ලිව්වා. C K A T H R G M හරි. දී ඇති වෙන් රූපය අනුව A කුලකය අවයව ඇසුරෙන් ලියන්නලු. 2 3 5 7 කියන පුතේ. සර් 4 එකේ දෙවෙනි කොටසට මේ NP සමානයි 40 වත් වැරදිද? ඒකේ අහන්නේ අකුරු කුලකය ලියන්න කියන්නේ. අකුරු ගාන නෙමෙයි අහන්නේ. අවයව ගාන නෙමෙයි අහන්නේ. අවයව ලියන්න. ඊළඟට ඒ කුලකය විස්තර කිරීමක් වශයෙන් දක්වන දෙවෙනි එකේ 2 3 5 7 කියන්නේ මොකද්ද? 1ත් 10ත් අතර ප්‍රථමක සංඛ්‍යා. ළමයි පැහැදිලිද? සර් එකත් 9ත් අතර ප්‍රථම සංඛ්‍යා හරිත් නේද? හරි. ඊළඟට සර්වත් එකත් 8ත් අතර ප්‍රථම සංඛ්‍යා. කමක් නෑ. හරි. සර්වත්‍ර කුලකයේ අවයව වෙන්නේ 1 2 3 4 5 6 නෑ. 7ක් තියෙනවා. 8 තියෙනවා. 9 තියෙනවා. අවයව. ලකුණු 1යි. සර් 6 තියෙනවා සර්. කොහෙද තියෙන්නේ? මෙතන තියෙනවනේ. මට පේන්නේ නැතුයි. නෑ මගේ මේ ලැප්ටොප් එකේ පුංචි ඉරක් ගිහින් තියෙන ඒ හින්දා පේනවා අඩුයි. ඒ ඉරකාව ලියනවා පේන්නේ. හරි. 1 2 3 4 5 6 7 8 9. 9 තෙක් ඔක්කොම එනවා. NA කීයද? 4යි. සර්වත්‍රයේ කීයද? 9යි නේ පුතේ. 9යි නේද? ඔව්. 9යි. ඔව් සර්. හරි. ලකුණු 11න් දාගන්න කීයද කියලා. පස්වෙනි ගාන පහත රූපයේ දැක්වෙන්නේ උද්‍යාන අලංකරණ ශිල්පියෙකු විසින් නිර්මාණය කරන ලද උද්‍යානයක දල පැලැස්මකිනි. හරි. හරි. ඔන්න බලන්න උද්‍යානයේ පොකුණ හැර ත්‍රිකෝණාකාර බිම් කොටස් වලින් මල් පාත් දැක්වෙන අතර ත්‍රිකෝණාශ්‍රාකාර කොටසින් පොකුණක් දැක්වේ.
මුළු ඉඩමේ නැත්තම් උද්‍යානයේ වර්ගඵලය කොච්චරද අහනවා. ඒක දේසි නේද? කරන්න තියෙන්නේ මුළු දිග වෙන්නේ 20යි මීටර, මුළු පළල 10යි මීටර, ඔක්කොම 200යි. ආවද? ඔව් සර්. හරි. ඊළඟට අහනවා ත්‍රිකෝණාකාර මල් පාති දෙකෙහි වර්ගඵලය සොයන්න. අපි ඒක හොයමු. ත්‍රිකෝණ වල වර්ගඵලය. එතකොට එක ත්‍රිකෝණයක් තියෙනවා මේ ආකාරයෙන්. ඒක ඇන්දොත් මෙහෙම ආධාරකය 12යි ලම්බ උස 4යි. වර්ගඵලය වෙන්නේ භාගය වරක් 12 වරක් 4. ඒ කියන්නේ 48 බෙදීම 2 24යි. ඒක ආවද? සර් 12 cm තියෙන්නේ. ඔක්කොම මීටර වෙන්න ඕන හොඳේ. ඒක පේනවනේ දැන් උද්‍යානයක් නේ. නේද? සෙන්ටිමීටර තියෙන බෑනේ. හරි. ඊළඟට දරුවනේ ඒකට ලකුණු 2යි. අනිත් ත්‍රිකෝණේ තියෙන්නේ මෙහෙම ඍජු කෝණී ත්‍රිකෝණයක් අනිත් පැත්තේ තියෙන්නේ. එයාගේ ආධාරකය 3යි ලම්බ උස 2යි. භාගයේ වරක් දෙවරක් 3. උත්තරේ 6යි. 6 බෙදීම 3යි. හරිද දරුවනේ? හරි සර්. ඊළඟට අර මේ 24යි 3යි එකතු කරන්න ඕනේ නැද්ද? ඒකේ අහන්නේ ත්‍රිකෝණාකාර මල් පාත් දෙකේ වර්ගඵලය. ඔව් අපිට එකතු කළත් කමන්නේ එක එකක වර්ගඵලය හෙව්වත් කමන්නේ. හරිද? මුළු වර්ගඵලය කියලා අහලා නැහැ ඒකනේ. අපි නම් හොයමුකෝ මුළු වර්ගඵලය. හොයපු අය ඉන්නම නම් 24යි 3යි 27යි. සර් පේපර් එළියදී ප්‍රශ්න ලියන්න ඕනේ නැහැ නේද? නෑ සාමාන්‍යයෙන් පේපර් එක print කරලා තරම් හොඳයි. හරි ඊළඟට පොකුණේ වර්ගඵලය සොයන්න. පොකුණේ වර්ගඵලය වෙන්නේ පොකුණ ඍජු කෝණාශ්‍රාකාරයි 6 වරක් 4. 24යි. හරිද පුතා? හරි නේද? අවසානයේ අහනවා අඳුරු කර කොටසේ තනකොළ බව ඇති අතර තනකොළ බව ඇති කොටසේ වර්ගඵලය සොයන්න. එහෙනම් පුතේ මුළු වර්ගඵලයෙන් නැත්නම් 200න් අපි අඩු කරන්න ඕනේ කීයක්ද? 200න් අපි අඩු කරන්න ඕනේ පුතා අර ඉතිරි කොටස් ටිකේ වර්ගඵල ටික එකතු කරලා නේද? 51. 24න් අපි 200න් අඩු කරන්න ඕනේ අනිත් ටිකේ එකතු. එකතු වෙන්නේ ඍජු කෝණාශ්‍රාකාර කොටසේ. පොකුණේ වෙනවා 24ක්. ත්‍රිකෝණාකාර කොටස් දෙකිනවා 27ක්. 24යි 27යි එකතු කරලා අඩු කරනවා. 200න් අඩු කරන්න 51ක්. උත්තරේ එයි 149. හරිද ළමයි? හෙලෝ. හරි සර්. හරි සර්. හරි. ලකුණු 11න් දාගන්න කීයද කියලා ඒක කොටසට. සර් කියන්න. සර් ඔය පේපර් එකේ 6 වෙනි ගාන සර් x ගන්න කියලා තියෙන එකේ x අකුරක් නැහැ නේ සර්. හරි. මෙතන අපි කතා කරමුකෝ. y හි අගය සොයන්න එකෙන් පටන් ගන්නම්. මේක x නැති හින්දා හොඳයි මම දාලා තියෙන්නේ. හරි. y හි අගය සොයන්න. එතකොට y කියන්නේ පුතා බාහිර කෝණ එකතුව. අපි ඒක ගන්නෙ y එකතු කිරීම 80 එකතු කිරීම 140 එකතු කිරීම 110 කියන්නේ 360යි. එතනින් එනවා පුතේ y එකතු කිරීම 220යි 330 දෙන්නේ. ඔව් සර්. එතකොට y ධන 330 ඍණ 330 360 ඍණ 330 y කියන්නේ අංශක 30යි. හරි. ලකුණු 2යි පුතේ. ඊළඟට
ABCD රූපයේ අභ්‍යන්තර කෝණ එකතු වහනවා කීයද? අංශක 360යි. 360. හරි. මේකට ලකුණු 2යි. ඊට පස්සේ අහනවා ABC අගය කීයද කියලා. ABC කෝණයේ අගය වෙන්නේ පුතා 150. ඔව්. අපි කරන්නේ 180න් අඩු කරනවා අංශක 30. උත්තරේ අංශක 150යි. මේකට ලකුණු 3ක් දාගන්නේ. ඊළඟට පහත ත්‍රිකෝණයේ x අගය සොයන්න කිව්වහම 5x 4x 90 180යි. 9x ධන 90 180. 9x ධන 90 ඍණ 90 180 ඍණ 90. 9x කියන්නේ පුතා අංශක 90යි. 9න් බෙදුවාම x කියන්නේ අංශක 10යිද? ඔව් සර්. ඔව් සර්. මේකට ලකුණු 4ක් දාගන්න. ලකුණු 11න් දාගන්න කීයද කියලා. හරි. අවසාන ගාන අගය සොයන්න තියෙන්නේ 2යි 4න් 1 ගුණ කිරීම 9න් 5. උත්තරේ ඉන්නේ පුතේ 4න් 9 වරක් 9න් 5. හරි. ඒකේ මේ විෂම භාගයක් වශයෙන් දැක්වුවට ලකුණක් හම්බ වෙනවා. දැන් සුළුනහම උත්තරේ 9ට 9 කැපෙනවා. උත්තරේ ඉන්නේ පුතා 4න් 5යි. නැත්තම් 1යි 4න් 1යි. ආවද? ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. මෙතන ඉන්නේ අපි මෙයා හදමු 1යි 5න් 2 මම මෙතන කරන්නම්කෝ 1යි 5න් 2 එකතු කිරීම 2යි 3න් 1 පළවෙනි පියවර විෂම භාගයක් වශයෙන් ලියා ගන්නවා 5න් 7 එකතු කිරීම 3න් 7 ඊට පස්සේ හරය සමාන කරනවා දෙන්නගෙන් හරය සමාන කරන්න ගුණ කරනවා එකම පදේ කීයෙන්ද මෙයා 3න් 3න් මෙයා 5න් 5න් ගුණ කරනවා මෙතන එනවා 15 නම් 21යි 15 නම් 35යි උත්තරේ 15න් 56ක් එනවා 15න් 56ක් එනවා ඒක සරල කරාම පුතේ 56ට 15ව තියෙනවා 3ක් 3යි 15න් 11යි මේකට ලකුණු 3ක් මොකද්ද? සර් 15න් 56 වැරදිද? වැරදි නෑ ඒක හරි ලකුණු 2යි හම්බ වෙන්නේ. හරිද? ඊළඟ 8න් 5 බෙදීම මෙතන විෂම භාගයක් වශයෙන් ගන්න තියෙන මෙයව තියෙන්නේ 1යි 2න් 1 අපි ආ විෂම භාග කරනවා 8න් 5 බෙදීම 2න් 3 බෙදීම හින්දා බෙදීමේ ලකුණට පසුව තියෙන සංඛ්‍යාවේ පරස්පරය ගන්නවා ගුණ කිරීම 3න් 2 හරි මේකේ සමහර අය උත්තරේ දාලා ඇති 24න් 10යි කියලා. හැබැයි හරිම උත්තරේ වෙන්නේ 12න් 5යි. සාරක සුළු වෙනව නේද? මොකද්ද? 8න් 5 ගුණ කිරීම 3න් කොහොම සුළු කරලා තියෙන උත්තරය අන්තිමට 12න් 5 කියලා. සුළු කරාම 12න් 5 නෙන්නේ. 2ට 1යි 8ට 4යි 12න් 5යි. හරි නේද? හෙලෝ. හරි 8 ඊළඟට දෙකෙන් බෙදෙනව නේද? මොකද්ද? 8 දෙකෙන් බෙදෙනව නේද සර්? 8න් 5 තියෙන එකේ 8යි. අර එහා පැත්තේ තියෙන දෙකෙන් හරි 3 අනෙන් තියෙන දෙක. දෙකෙන් 3 ප්‍රශ්නේ මොකද්ද? වෙන උත්තරයක් දාවේ? ඔව් සර්. කී දාවේ? 3යි 15න් 4. තුන්වෙනි එකට
ඔව් නෑ දෙකට දෙවෙනි එකේ උත්තරේ. මට තේරෙන්නේ ඔය කියන්නේ තුන්වෙනි ප්‍රශ්නේ ගැන දෙවෙනි ප්‍රශ්නේ ගැනද? හරි හරි සර් මට වැටලුණා හරි. ඊළඟට B සර් කොටස. සර් හරි. පියෙක් තමා සතු ඉඩමෙන් 5න් 3ක් පුතාට ලබා දෙන ලදී. ඉතිරි කොටස දියණියට ලබා දෙන ලදී නම් දියණියට ලබා දුන් කොටස කොච්චර දහනවා? පුතේ ඔව් 5න් 5න් මුළු ඉඩම 5න් 3ක් අඩු කරන්න. 5න් 2. ඔන්න දුවට හම්බෙච්ච කොටස. ලකුණු 2යි. දැන් පුතේ ලකුණු 11 දාගන්න. බලලා ලකුණු 100න් අරගෙන මට එවන්න ලකුණු 100න් ඕගොල්ලෝ කීයක් අරගත්තද කියලා.